ඒ වගේ දාන්න ඉතිෙල්ලා නවත්තපු කතාවක් තමයි බැලුවේ මේ දේශකයන් වහන්සේලා පිළිබඳ විස්තරයක්. මේ නැපෑලින් ඒවා තිබුණ ලිපියක් මුල් කරගෙන මේ කියන්නේ. දැන් මේ යම්කිසි පින්වතෙක් කියනවා මේ කීප වතාවක් අහලා කටපාඩම් කරගෙන ඒක සංඥා වශයෙන් දරාගත් එකක් හැටියට මේ පෙන්වන්නේ ශ්‍රාවකින්ද මෙහෙම දේශනා කරන මේ පින්වතුන් ඉන්නවයි කියලා මේ කාලි බිහි වෙලා. ඉතින් මේක පොඩ්ඩක් හිතලා බලන්න ඕන කාරණයක් තියෙනවා. එකක් තමයි කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියන මේ ප්‍රස්තාව පිළිල. බොහොම වැදගත්. මේක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක තියෙන දෙයක්. කියන්නගේ නෙමෙයි ප්‍රශ්නේ. අසන්න දැනුවත් වෙන්න ඕනේ. පඤ්ඤාවන්තස්ස ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කිව්වේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි දුෂ්ප්‍රඥාට නෙමෙයි. එහෙනම් කියන්නන් වාලේ අහන කෙනාටත් නෙමෙයි. යම් දේශකයෙක් ඔය අහන්නන් වාලේ කියනවා නම් හරි කියන්නන් වාලේ මේ කියනවා නම් හරි. ප්‍රඥාවන්තයා ප්‍රශ්න කරන්න ඕනේ. හොඳට තේරුම් ගන්නකම් ප්‍රශ්න කරලා අහගන්න ඕනේ. අන්න එතකොට ඔව් මේ සංඥා විතරක් ඉගෙන ගත්ත කෙනෙක්ද කියලා වටහා ගන්න හැකියි. නිකම්ම පැත්තකින් අපිට ඒක නිගමනය කරන්න බෑ. සමහර වෙලාවට කරුණු හරියට තේරුම් ගත්ත කෙනෙක් දුන්න වාක්‍ය වලක් යම් කෙනෙක් කටපාඩම් කරගෙන කිය ඉන්න පුළුවන්. ප්‍රඥාවන්තයෙකුට ඒක ඇහුනොත් ඒ තුලින් තොහු දැනුවත් වෙන්න පුළුවන්. අර මූලික සෝතාපන්න ඵලයේ විතරයි විශේෂ සත්පුරුෂ සංසේවන වශයෙන් මාර්ගඵලලාභියෙක්ගේ සම්බන්ධය අවශ්‍යයි. අනිකට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. 69ක් පින්ඩපාත වඩනකොට එක්තරා කාන්තාවක් නෙළුම් කවියක් කිය හිටියා. ඒ නෙළුම් කවියක් මිසක් වෙන ඒ කාන්තාව වින් එහා එකක් ඒකේ දන්නේ නැහැ. හැබැයි ඒ කවිය අර්ථය හොඳට ගැඹුරු අර්ථයක් අවබෝධ කරගන්න හොඳ දහම් අර්ථයක් තියෙන කවියක්. අර පින්ඩපාත වඩන 69 ඉස්සෙල්ලාම වඩින මහතෙරුන් වහන්සේ මේ අර්ථවත් කවිය ඇහෙනකොට නැවතුණා. නැවතිලා සංඥාවක් දුන්න අනික් අයටත් ඔය කතාව අහගන්න. ඒ කියන කවියේ අර්ථය ගන්න. શબ્දයට වහදී වෙන්න නෙමෙයි. උන්වහන්සේලා භාවනා කරලා නැසන විදර්ශනා වඩලා පුරුදු නිසා ආවර්ජනයේ බොහොම ලේසි වුණා. ඒ කවිය අවසන් වෙනකොට 69 අරිහත්ත්වේ විහිදියා. අපේ ලෝවැඩ සංගරාවෙත් නිවනට සපැමිණි සංඝසැට නම කියලා පෙන්නපු කවියක් තියෙනවා. එහෙනම් අභියෝතනින් අපිට දේශකයන් කෑ ගහන්න ඕනෙත් නැහැ. ඒකේ අර්ථයක් තියනවාද කියලා විතරක් බලන්න පුරුදු වෙන්න ඕනේ. බුදුරන් වහන්සේ මේ පෙන්ලා තියෙන ක්‍රමයක් තියෙනවා. මොකද ඒ කාලවලත් මේ දේශකයන්ට බොහෝම විවිධාකාර අරන්තීටන් නින්දා පහස තියෙන කාලයක් ඉතරක් තිබුණා. බොහෝ ධර්මයේ හිඟ වෙන කාල තියෙනවා. ධර්මයේ ඊට විශේෂ අවස්ථාවක් පෙන්ලා තිබුණා. තියෙනවා ඒක තැනක. මේ මහා ඉඩෝර කාලෙක වැව් පොකුණු හිඳිලා ගිහිල්ලා යන්තම් බොර වතුර පොඩ්ඩක් තියෙන කාලයක් එනවා. වතුර බොහොම අඩුයි. උල්පත් හිඳිලා. මෙන්න මෙහෙම කාලෙක මොකද කරන්නේ හරක් අර වතුර බොන්න ගියාම කුර ගහපුවාම අර මඩ ඇසේ හරක් කුරේ ඇතර ගියාම ඊටන් වල වතුර ටිකක් ඉතුරු වෙනවා. දැන් ඉතින් එහෙම නිශ්චලව දිනකොට ඒ වතුර ටික පෑදෙනවා. හරක් කුරේ ගහපු තැන පුංචි වාලේ පිපාසිත පුද්ගලයෙක් එනවා. වතුර හොයාගෙන. වතුර බොහොම හිඟයි. යනකොට දකින්න අර හරක් කුරේ ගහව වලේ තියෙන වතුර ටික. දැකලා මොකද කරන්නේ? මේක වැඩි හදිසි අදින්න ගියෝ කැලැත්තුන බොර වෙනවා. ඒ නිසා අත් දෙක බිම තියලා කකුල් දෙක බිම තියලා හිමීන් සීරුව කට තියලා උඩින් මත්තෙන් බොර ඇවිස්සෙන්නේ නැති වෙන්න උරලා බොනවා වාගේ. උපමාවක් පෙන්ලා කියනවා මෙන්න මේ විදිහට දේශකයන්ගෙන් බණ අහන්න. ධර්මයේ හිඟ කාලේ එනකොට දේශකයෝ හිඟයි. අර
හරක් කුරේට අහුවෙච්ච එන වතුර ටික වගේ තනින් තන එකිනෙක අතේ පොඩ්ඩක් හරි තියෙන්න පුළුවන්. බොර කරන්නේ නැතුව අහනවා කිව්වේ දේශකයාගේ හිත රිදවන්න නැතුව අර්ථවත්ව ගන්න තියෙන ටිකක් තියෙනවා නම් ගන්න හොඳට අහනවා. අහලා අර්ථවත් හරිය ගන්නවා පරිස්සමෙන්. කවුරු නමුත් බණ අහන කෙනා ඥානවන්ත විය යුතුයි කියන කෙනාටත් වැඩි. මොකද බණ කියන කෙනා කියන කෙනෙක් විතරක් ඕනේ මේ ධර්මය අවබෝධ කරගන්න. අහන දකින්න කෙනා ඥානවන්ත නම් මූලික ධම්ම අවබෝධයක් තියෙන කෙනෙකුට අසූචි පිටත් බණ මේ එක්තරා ගුරුවරයෙක් වෙනවා. අසූචි පිට දිහා වලාදලා ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන්. අර හිඟන ඇඳුම් ටිකක් ගස් පෙරේක ඔබලා තියලා. මානවිච්ච කෙනෙක් පස්සේ තමන්ගේම හිඟන ඇඳුම් ටික ආපහු ඇදලා බලලා ඒක දැකලා. ඒ හේතුවෙන් ධර්ම අවබෝධ කරපු අවස්ථා තියෙනවා. එහෙනම් ප්‍රඥාවයි අවශ්‍ය වෙන්නේ අවබෝධ කරගන්න ශ්‍රවණය කරන හෝ ඒ ධම්ම දකින්න කෙනාට. ඉතින් මෙතෙන්දී අපි දකින්න ඕනේ දේශකයේ සුද්ධ කරලා වනහන්න කියන නම් කවදාවත් අහන්න හම්බෙයිද කියන්න බෑ. ශ්‍රාවකයෝ ඥානවන්ත නම් හේතුඵල න්‍යායට අනුකූලව හිතන්න පුරුදු වෙන්න ඕනේ. කවදා හරි බණපදයක් ඇහුණා නම් ඒ පින්නත් පිළිස දැනගන්නවා දහම් හොයන හැටි. කවදා හරි ධර්මයක් දේශනා කරන්න සත්‍ය ධර්මයක් වැටහිච්ච කෙනෙක් හම්බ වුණා නම් දේශකේ එහෙම කෙනෙක්ගෙන් බණහන වෙලාවක් අහු වුණා නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක්ද මේ කියන්නේ කියලා. ඒක තෝරා ගන්න ක්‍රමයක් පෙන්නලා තියෙනවා. අන්නේ ක්‍රමවේදී දැනගන්නවා. ඊට පස්සේ නම් කෙනෙකුට දේශියෙන් රවට්ටන්න බෑ. මමයි දන්නේ හරි බණ කිව්වට හරියන්නේ නැහැ. එහෙම කියන්න ඕනෙත් නැහැ. කිව්වට පිළිගන්නෙත් නැහැ. ධර්මයට බහා බලනවා, විනයට බහා බලනවා, සූත්‍රයට බහා බලනවා. ගැළපෙනවද කියලා බලන්න ඕන. ඉතලා හරි බණක් කවදා හරි අහලා තියෙන්න ඕන කිව්වේ. ඒ ධර්මයයි විනයයි සූත්‍රයයි හරියට අහගන්න ඕනේ ඉතින්ලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු නිවන් දකින්න බණක් දෙමි කියන්නේ කියලා තෝරා ගන්න ක්‍රමේ. මේක හරි වැදගත්. ඥානවන්තයින් තමයි ගෝචර. ඒක දැනගන්න නිකම් බෑ හැබැයි කවදා හරි. පටිච්ච සමුප්පාදයයි චතුරාර්ය සත්‍යයයි දෙක මුල් කරගෙන රාග දේශ මොහයන්ගේ සංසිඳ වීමෙන් ලබන්නා වූ විනය මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඔන්න ඔය ටික වැටහුණ කෙනාට පුළුවන් කවුරු හරි කියන පද ටිකක් අරගෙන මේකේ බුදුබණ තියනවාද කියලා තෝරා ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට හොයාගන්න හැටි. සරියුත් හාමුදුරුවෝ ඒක විග්‍රහ කරලා තියෙනවා දේශනාව. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ. හොයාගන්න ලක්ෂණේ. පටිච්ච සමුප්පාදයට පටිච්ච සමුප්පාද නිරෝධයට ගැලපෙනවද? ඒ කියන බණ ටික. ඒ අනුව දාලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එතන මේකේ කෝ චතුරාර්ය සත්‍ය කොතනද තියෙන්නේ? කෝ දුක පෙන්වන ඥානෙ පෙන්වන තැන? කෝ මේකේ දුක්ඛ සමුදය ඥානෙ පෙන්වන්නේ කොතනින්ද? කොයි ටිකද? කෝ දුක්ඛ නිරෝධය පෙන්වන කොටස? කෝ ඒ සඳහා මාර්ගය පෙන්වන කොටස? ඔන්න ඔය හතර තියෙනවාද? විමර්ශනය කරන්න ඕනේ. ඒ වගේම මේ ටික ලබා ගන්න රාගයෙන් රත් වෙච්ච, දේශයෙන් දැවෙච්ච, මෝහයෙන් මුලා වෙච්ච අයට බෑ. ඒ ටික සංසිඳන විනයක් ඕනේ. විනය කිව්වේ ඕක. රාග විනය, දේශ විනය, මෝහ විනය. දැන් ඕක දන්නේ නැති අය පොත හොය කෑලි හොයනවා විනය හොයන්න. ඊට පස්සේ කෑල්ලා දෙක අල්ලගෙන ඉවරලට ඔක්කොම වර්ණනා කරගෙන මේ විවේචනය කරන්න යනවා. අන්න කඩු කුඩේ ඉහළට ගියා, අන්න කොණ්ඩේ වවාගෙන ගියා. අන්න වටපිට බලවල ගියා, උඩ පැන ගියා, අත විසි කර ගියා. ඔය හාමුදුරුවෝද අපි දන්නවා හාමුදුරුන්ගේ හැටි. හරිය රහතන් වහන්සේලා දැකලා හිටන් කියා දුන්නා වගේ හිතා ඉන්නවා. රාග විනය, දේශ විනය, මෝහ විනය කියන්නේ මොකද්ද තෝරා ගන්න ඕනේ ඉතින්.
යම් හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක් ඇසුරු කරනකොට ඒකෙන් මේ පංචකාමයේ මුල් කරගත්ත රාගයේ වැඩෙන්න හේතු වෙනවද? නැත්නම් රාගයෙන් මිදෙන්න හේතු වෙනවද? ඒ කියන බණ. අන්න ඒක විමර්ශනය කරලා බලන්න ඕනේ. ඒ වගේම අවිස්සෙන්ද කුපිත වෙන්න, මරා ගන්න, ගහ ගන්න, ද්වේෂය නැගින්න සටන් කරන්න හේතු වෙන එකක්ද? එනවා ඒක ද්වේෂ විනය නෙමෙයි, ද්වේෂ සහගත ඒක. ඒක ද්වේෂ විනය නෙමෙයි. බුදුබණ නම් ද්වේෂයේ හික්මෝන එක වෙන්න ඕනේ. ද්වේෂයෙන් අහක් වෙන එකක් වෙන්න ඕනේ. ඒ වගේම මේකෙන් ධර්මාවබෝධය ලැබෙනවාද? ලෝකේ මොට විවි ලෝක ආස්වාදයේ ඉඳ හිතෙනවද? එහෙනම් ඒක මෝහ විනය නෙමෙයි, මෝහය වැරඳගත් එකක් වෙනවා. ලෝකේ එපා වෙන જાති එකක්ද? ලෝකේ ඉවත් වෙන එකක්ද? එහෙනම් මෝහයේ හික්මෝන එකක් වෙනවා. ඔන්න ඔය ටික තියෙනවා නම් ඒක කවුරු කිව්වත් නැත බුද්ධ දේශනාව. දේශනා පැහැදිලිව දේශනා කරලා තියෙනවා පිළිගන්න. මෙන්න මෙහෙම ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. ඉතින් කවුරු හරි තේරුම් ගත්ත කෙනෙක් දයානුකම්පාවෙම ওই දේශකයන් වහන්සේලා හමුුණාට කමක් නැහැ. හමු වෙලා බොහොම ගරුත්වයෙන් ගෞරවාන්විතව එතුමන්ලාගේ කියන එක අහලා එකපාර කලාපා ඉන්නේ නැතුව ඒක කියන්නේ ඉඩ ඇරලා ඊට පස්සේ අනුකම්පාව නම් වැරද්ද හැටියට පෙන්වා දෙන එකනේ. එහෙනම් මොකද කරන්නේ? ඒ වෙලාවේදී අහනවා ඉතින් පින්නතුනි ඉන් මහත්යෝ නැන්නා හාමුදුරනේ ඕක රාග විනයටද හේතු වෙන්නේ රාග හැදෙන්නද? ඔබ අන්ති මෙන්න මෙහෙම කිව්වා හරියා. ඒකේ රාග විනය වෙන හැටි මට පෙන්නන්න කියා දෙන්න. ද්වේෂ විනය මෝහ විනය හැටි පෙන්නන්න. ඒක විනයට එක වෙන්නේ කොහොමද? මේක පටිච්චසමුප්පාද සිද්ධාන්තයට දාලා බලපුවහම කොහොමද සිද්ධාන්තයට හැදිලා හිටින්නේ? ඔය කුමකින් කුමක් වෙන්නේ එකක්ද? ඔය පෙන්නුවේ කුමකින් කුමක් නවතින එකක්ද? දැන් ඔක පටිච්චසමුප්පාදයේ කොතෙන්ද සම්බන්ධ කරලාද ඔබ වහන්සේ පෙන්නන්නේ? අහන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහ කළොත් ඒක වැටෙන්නේ කොතෙන්ද? සම්මා දිට්ඨියට සකස් වෙන්න ඕනේ. අවිද්‍යාවෙන් තොර වෙච්ච විද්‍යාව හා සම්බන්ධ වෙන්න ඕනේ. වැරදිලා නම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංකාරයක් එන්නේ. කියපු වචනේ එහෙනම් බණක් නෙමෙයි අවිද්‍යාපත්‍ය සංකාරානේ. එහෙනම් අවිද්‍යාවෙන් යුක්ත නම් අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට කියවිලා නැති වෙන්න ඕනේ. ඒක කොහොමද දැනගන්නේ? ඒක ලෝකේ කලකිරීමට, මිදීමට, ලෝකෙන් ඈතර වීමට, ලෝකේ අසාරත්වයේ දැකීමට හේතු වෙනවද නැද්ද? ඒ කිව්ව විස්තරයේ අර්ථය. ඒක විමර්ශනය කරන්න ඕනේ. දැන් මොකද මේකෙත් කියනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විග්‍රහයක් කරනවලු එහෙම අය. අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා නොගන්නා බවට මත ප්‍රකාශ කරනවා කියලා මේ අනික් අය. දැන් මත ප්‍රකාශ කරන එක කියන්න වටින්නෙත් නැහැ දේශකේ. මගේ එක හරි අනික වැරදි කියලා කියන්න එපා කියලා බුද්ධ දේශනාවේ තියෙන්නේ. ඇත්ත හේතුඵල ඇතුව විග්‍රහ කරන්න. ඉදමේව සත්‍යා මෝග මඤ්ඤා. ඔය වචනේ ගන්න එපා කියනවා. මේ මං කියන එක ඇත්ත අනික්ව බොරු. මෝඩ කතා. එහෙම කියන්න එපා. අනික් අය කිව්ව එකක් ගැන කිව්වත් හේතු පෙන්නන්න. Taman කියන බණක් ඇහුවත් ඒක හරියන්න හේතු කියා දෙන්න. මේක හරි කියන වචනේ දාන්න නැතුව මෙන්න මේ හේතු අනුව හිතලා බලන්න. මෙන්න හේතු. අන්නේ හේතු පෙන්නන්න ඕන. ඒතකොට අර දන්න කෙනෙක් ඉන්නවා නම් අහපු ශ්‍රාවකයා ඊට වඩා දන්නවා නම් ඒ දේශිකයා පෙන්ලා තියෙන වැරදි ආකල්පයක් බව තේරෙනවා නම් බයින්ඩ නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ හේතුව උඩ ඔබතුමා කියාපු කාරණේ ඔබ වහන්සේ කිව්ව කාරණේ ගැලපෙන්නේ නැහැ නේද? හිතලා බලමු මේක විමර්ශනය කරන්න ඕනේ. අන්න ඒතොර ඇත්ත එලි දකින්නවා. එහෙම විසක් එක එකනාගේ මති මතාන්තර විතරක් අරගෙන හර කිව්ව විදිහටම තීරණ වලට බහින්න හොඳ නැහැ. එයා දේශකයේ කියලා හිටන් ගත්තත් ගන්න ඕනේ ඒකයි. කියන වචනමාලාවක් ඉගෙන ගත්තා කමන්නේ. හැබැයි වචනමාලාවෙන් කියවිච්ච අදහස දැනගෙන තියෙන්න ඕනේ. දේශකෙක් නා විශේෂයි. ඒ අදහස ධර්මයට විනයට ගැලපෙන හැටි දැකලා තියෙන්න ඕනේ.
සූත්‍රයේ බහ බලුවාම බහ හිටනයි දැකලා තියෙන්න ඕනේ. එහෙම දේශකයෙක් ඉන්නවා නම් බොහොම වැදගත්. ඉතින් ඒක තමයි මේ කියන්න තියෙන්නේ. මේ සමහර අය වෙන මේ අය කියනවලු අනික් අය කියන බණ අහලා වැඩක් නැහැ. චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන් කමක් නැහැ ආදි වශයෙන් කියනවා කියලා. ඉතින් ඒකදී වේදනාවක් යම් කෙනෙකුට ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකෙන් මොකද්ද මේ කියන්නේ සංඥා ගොඩක් අරගෙන මෙහෙම මේ කරලා හිටන් ආර්ය වෙන්න පුළුවන්ද කියලා මේ ප්‍රශ්නේ උපින්නතා අහනවා. ඇත්ත වශයෙන්ම සංඥා ගොඩක් විතරක් ගත්තා වචන ගොඩක් නම් තියෙනවා. වචන ගොඩක් ගත්තා පළියට ආර්ය වෙන්න නම් බෑ තමයි. ඒක තෝරා ගන්නම ඕනේ. වචනේ අමතක වේවා අදහස වැටේවා කියලා. කාලසිටු පුත්‍රයාට ධර්ම දේශනා කරලත් කාලසිටු පුත්‍රයා සෝතාපන්න ඵලයටපත් වුණා කියලා තියෙනවා. අනේ පිටිසිටුමාගේ පුතා. එහෙනම් වචන වලින් නෙමෙයි සෝවාන් උනේ. ධර්මාභෝධය ලැබුවේ අදහසින්. ඒක හරි වැදගත් අදහස ගන්න එක. හැබැයි අපිට පුළුවන්කමක් නැහැ විමර්ශනේ නොකර මේ සංඥා ගොඩක් බදාගෙන ඉන්නේ මුන් කියලා එහෙම අපිට නිගමනය කරන්න බෑ. මොකද සද්ද සංඥා නැතුව බණ කියන්නත් බෑ. තව කෙනෙකුට කියා දෙන්න සංඥා ඕනේ. රූප ගැන කියා දෙන්න රූපවල ස්වභාවය විග්‍රහ කරන්න ඕනේ. වේදනා ගැන කියා දෙන්න වේදනාවල ස්වභාවය විග්‍රහ කරන්න ඕනේ. සංඥා ගැන කියා දෙන්න ඒවට අවශ්‍ය සංඥා ස්වභාවයන් විග්‍රහ වෙන්න ඕනේ. අපිට යමක් කෙනෙකුට විග්‍රහ කරලා දෙන්න මොනවා හරි භාෂාවකුත් ඕනේ. අදහසක් දෙන්න වචනත් ඕනේ. ඒ වචනයක්වත් ගන්න නැතුව පිළිගන්න නැතුව අපිට අදහසක් දෙන්න බෑ කොහොම හරි. ඉතින් අන්නේ දෙන අදහස වචනයේ සීමා කරන්නේ නැතුව අදහස උපනංවා ගන්න ඕනේ. එතෙන් දේ ධර්ම දේශකයෙකු වහන්සේගේ ළමකගේ එක දේශක පින්වතුන් වහන්සේ කෙනෙක්ගේ තිබිය යුතු වැදගත් දෙයක් පෙන්නනවා. යහපත් ධර්ම දේශකයා තමා හුවා දක්වන්නේ. මමයි දන්නේ ඔබලා දන්නේ නැහැ කියන්නේ කවදාවත්. අනුන් හෙලා දකින්නේ නැහැ. අනේ ඔබේ දැනීම මොට්ටියෝ එහෙම කතා කියන්නේ නැහැ. අන්නේ දෙක ඒ ආයතනේ නැහැ. ධර්මයේ කියනවා කියලා වැඩක් නැති වැල්වටාලම් කතා කර කර ඉන්නේ නැහැ. ධර්මයෙන් පටන් ගත්තාම ටිකක් වෙලා ගියාට පස්සේ වෙන එකක් යන්නේ ටිකක් වෙලා ගියා. පස්සේ ගියාම තවත් පැත්තකට ගිහලා යාළුකම කරත් හැරෙනවා. තවත් ටිකක් කල් ගියාට පස්සේ කසාදත් බැඳ ගන්න. ඔය જાතියෙ ගියොත් එහෙම හරි අමාරුවක් වැටෙනවා. එහෙනම් ධර්මයේ සීමාව හරියට දකින්න ඕනේ. ධර්මයෙන් පිට කතා නොකර ඉන්න ඕනේ. ඒක හොඳ මනස 100ක් තියෙන ධර්ම දේශකයා ළඟ. ඒ කතා කරන දේශනාව ඉක්මවන්න හොඳ නැහැ. විහිළු තහලුවට වහින්න හොඳ නැහැ. ඒක එහාට ගියොත් එහෙම සීමාව ඉක්ම යනවා. අර්ථයේ පෙන්වීමට අවශ්‍ය කරන දේවල් තියෙනවා. විහිළු කොලපා නොවුනට සමහර වෙලාවට නිග්‍රහයටපත් කරන සුනිග්‍රහිතා නිග්‍රහිතවා කියලා. මනාව නිග්‍රහයෙන් නිග්‍රහ කරන්න තැන් බුදුරන් වහන්සේ තරම් තියෙනවා. හැබැයි විහිළු කොලපන් වලට ගත්තේ ඒවා නෙමෙයි. බබුණන්ගේ අධික මාන්නේ බිඳින්න. එහෙම ගත්ත තැන් තියෙනවා. බබුණ කොච්චර හරි කියන අපි උපන්නේ මහා බ්‍රහ්මයා මුකෙන්. තොවි පතුලින්. ඔහොම කීකේ නිග්‍රහ කරනවා හාමුදුරුවන්ට. ඉතින් බුදුරන් වහන්සේ මෙහෙම කියලා මුන්ට තේරුම් කරලා දෙන්න බැරි තැන. උන්වහන්සේ අහනවා. අර මිනිස්සු ඉදිරියේ මේ බවුන උපන් තැන ඔබලා දන්නේ නැද්ද? ඉතින් කාටවත් කියන්න දෙන්නේ නැහැ. ඒක එක්තරා විදිහකින් බැලුවොත් එහෙම පුංචි ළමයි ඉදිරියේ කියන්නත් බෑ. උපන් තැන කියා දුන්නේ නැහැ. දන්න අය දන්නවා. තවත් දුරට මුන් කියනවා බ්‍රහ්මයා මොකේක උපන්නා කියලා. බ්‍රහ්මයා මොකේ තියෙන මුන්ගේ අම්මලා ළඟ. ඔය ලැජ්ජාවටපත් වුණා ඔය වචනේ අහගත්තට පස්සේ. ඊට පස්සේ ආයෙ කිව්වේ නෑ අපි බ්‍රහ්මයා මොකෙන් උපන් අය කියලා. අන්න ඒව කොලොප්පන් එහෙම නෙමෙයි. සමහරවල් ධර්මයේ විග්‍රහ කරලා දෙන්න එහෙම තැන් ගන්න පුළුවන්. හැබැයි ඒක කොලොප්පන් කරන්න හිනස්වන්න ගන්න එකක් කරලා බෑ. ඉතින් ඒ වගේ තේරුම් ගන්න මේ ධර්ම දේශකෙක්
අවශ්‍ය තෙන්දී මලා නිග්‍රහයෙන් නිග්‍රහ කරන තැන එහෙම කරන්න ඕන. තව අවස්ථාවක බමුණු පෙර බමුණු ළඟ තිබිච්ච දැන් බමුණු ළඟ නැහැ. බමුණු ළඟ තියෙනවා ඊට වඩා කියලා පෙන්නනවා. බමුණු ළඟ තිබිච්ච හොඳ ගතිගුණ පහ බල්ලෝ ළඟ තියෙනවා. බල්ලෝ ළඟ තියෙන එකවත් දැන් ඉන්න බමුණු ළඟ නැහැ කියලා මෙහෙ පෙන්නපු දැන් තියෙනවා. හැබැයි කාටවත් නිග්‍රහ කරන්න නෙමෙයි ඒකලේ. හේතු සාධක ඇතුවම කොච්චර කිව්වා පිළිගන්නේ නැති අයගේ තිබිච්ච ඒ මුලාව විද තමන්ට පෙන්විය යුතු මනා නිග්‍රහ. හැබැයි ඒවා සියල්ලන්ටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඇලීමට ගැලීමට මුලාවට යන්නේ නැති ඒවා සංසඳාගත රාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ වෙච්ච උත්තමයන් වහන්සේලාටයි කෙනෙකුට හිත රිදවන්න නැතුව තමන් දූෂ්‍ය වෙන්නේ නැතුව ඒ જાති උපමා ගන්න පුළුවන්. ඊළඟ මේ දේශකයන් වහන්සේලා බොහොම පරිස්සම් වෙන්න ඕනේ. කෙනෙක් විවේචනයක් නොකර තමා හුවා දක්වලා උසස් කරලා පෙන්වන්නේ නැතුව අනික් අය හෙලා දකින්නේ නැතුව අනික් අයගේ ප්‍රශ්න තර්ක ආදී මොනවා හරි දුන්නොත් ඉවසලා අහලා ඒ අයක තරහ වෙන්නේ නැතුව ඒගොල්ලන්ට සෝරලා දෙන්න පුළුවන් අය වෙන්නත් ඕනේ. බන අහන කෙනෙක් ඉන්නවා නම් අහන කෙනා තරහ වෙලා රණ්ඩු වෙලා යන්නේ නැතුව බොහොම සාමදානියෙන් ඒක තෝරා ගන්න කෙනෙක් වෙන්නත් ඕනේ. ගැටලු දෙනක් තියෙනවා නම් ඒක අහලා නිරාකරණය කරගන්නත් ඕනේ. හැබැයි ලොකුකමකට නෙමෙයි රණ්ඩු වෙවි නෙමෙයි. ඉතින් මං කිව්වේ ඒකයි ඒ වගේ අවස්ථාවක් නැහිනම් එහෙම අපිට අමාරු ඇති වෙනවා විවිධාකාර දේවල් එනවා. දේශකයා හරිනම් දේශකයා දේශනා කරලා තියෙන බුදුබණක්ම නම් ඒකෙරෙහි නොපෑදුනොත් එහෙම ආයි කවදා හම්බෙයිද දන්නේ නැහැ නිවන. වැහිලාම යනවා. ඒ වගේ අවස්ථාවලදී බොහොම පරිස්සම් වෙන්න ඕනේ. එදා කෙනෙක් අපිට නිග්‍රහ නොකර හේතුඵල ඇතුව අපිට මේක කියා දෙන්නකෝ කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒක කියා දෙන්නට කියා දෙන්න දන්නේ නැත්නම් ඉතින් මහත්යෝ එකෝ අනේ හාමුදුරනේ ඉතින් මේක අපිට කියා දෙන්න පුළුවන් විදිහට කාගෙන් හරි දැනගෙන හරි ඉතින් අපිට මේ බණ කියන්න ඕක කියනකොට. උන්වහන්සේ ඒක බණ කියන්නේ තුන නවත්තයි ඒක දැනෙන්න කියයි. ඉතින් අන්නෙම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ මේ අනිකාගේ විවේචනයට ලක් වෙන්න හේතුවක් මමයි දන්නේ උඹලා දන්නේ නැහැ කියන්නේ අදහස් හරින බල කියන්නේ නැහැ ඉන්නවා. එහෙම ගියාම අනිකාගේ හිතරි දෙනවා. එහෙමත් කරන්න හොඳ නැහැ.